හොඳයි දුවලා පුතාලා. අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි 6 වෙනි පාඩම එනම් ගනුදෙනු වල ද්විත්ව බලපෑම කියන පාඩම. එමනම් අද අපි මේ පාඩම අවසන් කරනවා අපේ පෙළ පොතේ තියෙන ක්‍රියාකාරකම් දෙකක අභ්‍යාස අපි අද සිදු කරලා ඉවර වෙලා. හොඳයි. අපි එහෙමනම් තවදුරටත් බලමු ව්‍යාපාරික ගනුදෙනු කෙසේද නිවැරදි ආකාරයෙන් ද්විත්ව සටහන් රීතියත් එක්ක ගිණුම්ගත කරන්නේ කොහොමද කියලා. හොඳයි. අපි මුලින්ම බලමු මේ ක්‍රියාකාරකම 3 අංක 3 කුමක්ද කියලා. අපි ඉස්සෙල්ලම ගාන ඊටාම හොඳින් කියවලා මේකේ තියෙන වැදගත් කරුණු අපි අධ්‍යයනය කරන්න උත්සාහ කරමු. හොඳයි. නාමල්ගේ ව්‍යාපාරයේ ජනවාරි මාස තුල සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දක්වා ඇත. ජනවාරි 1 වෙනිදා රුපියල් ලක්ෂ 3ක ප්‍රාග්ධනය යොදවා. දෙවැනිදා ව්‍යාපාරයේ පරිහරණය සඳහා රුපියල් 50000ක උපකරණ මිලදී ගැනීම. ජනවාරි 3 වෙනිදා රුපියල් 80000ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම. ණයට අරන් තියෙනවා. මෙතන මිලදී ගැනීම. ජනවාරි 4 වෙනිදා අයිතිකරුගේ නිවසේ රුපියල් 5000ක දුරකථන ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. මෙතන වැදගත් දේ තමයි අයිතිකරුගේ නිවසේ. අපි හඳුන ගන්න ඕන විශේෂ කරුණ. මුදලින් තමයි ගෙවලා තියෙන්නේ. මොකද්ද ව්‍යාපාරයේ මුදලින්. ජනවාරි 5 වෙනිදා රුපියල් 50000ක භාණ්ඩ අත්පිට මුදලට විකිණීම. ජනවාරි 6 වෙනිදා රුපියල් 7000ක රක්ෂණ ගාස්තු ගෙවා ඇත. ජනවාරි 7 වෙනිදා රුපියල් 40000ක භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. ජනවාරි 8 වෙනිදා රුපියල් 20000ක මුදල් ණය හිමියන්ට ගෙවීම. මොකද්ද අපිට කරන්න තියෙන අභ්‍යාස? ඉහත සඳහන් ගනුදෙනු ගිණුම්ගත කරන්න. අපි එහෙමනම් දැනගන්න ඕන අපේ විභාග ප්‍රශ්න පත්‍ර වල අපිට කුමන ආකාරයේ ප්‍රශ්නද ලැබෙන්නේ කියලා. මේ ව්‍යාපාරවල ද්විත්ව ස්වභාවය එහෙම නැත්නම් මේ ද්විත්ව සටහන් න්‍යාය ආශ්‍රිතව අපිට ලැබෙන අභ්‍යාස මොන විදිහෙන්ද කුමන ආකාරයෙන්ද මේ ප්‍රශ්න සකස් වෙන්නේ කියන එක අපි අවබෝධයකින් ඉන්න ඕනේ. ඒක නිසා අපි මේ අභ්‍යාස කිරීම ඒකට අපිට පිටුහලක් වෙනවා. ඒ වගේම අපි මේ පාඩම අද අවසන් කිරීමෙන් පසුව අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුළුවන් මේ විභාග ප්‍රශ්න පත්‍රවල වාර විභාග ප්‍රශ්න පත්‍රවල මේ ඇවිල්ලා තියෙන අපිට අභ්‍යාස කීපයක් අපි කරලා මේ ද්විත්ව සටහන් තැබීම පිළිබඳ අපේ හැකියාව තවදුරටත් අපි අලුත් කරගන්න ඕන. අපි යම්කිසි වරදක් කරනවා නම් අපි ඒක නිවැරදි කිරීමට උත්සාහ ගන්න ඕන. අපි මේ සඳහා අවශ්‍ය සියලුම උපක්‍රම අපි මේ වෙනකොට ඔයගලන්ට දීලා තියෙනවා. ඒක හන්දා අපි මේ කලින් කරපු පාඩම් වලට නැවත නැවත සවන් දීලා මේ පිළිබඳ වැඩි අවධානයකින් මේ පාඩම නැවත නැවත අපි අධ්‍යයනය කරලා අපි අපේ දැනුම අපි සම්පූර්ණ කරගන්න ඕන. මොකද මේ 6 වෙනි පාඩම කියලා කියන්නේ ගිණුම්කරණයේ විශාල වැදගත් මූලිකම සන්ධිස්ථානයක්. මොකද මේ පාඩමේදී තමයි අපි මුලපිරුවේ මේ ගිණුම්කරණය කියන විෂය ද්විත්ව සටහන් න්‍යාය මේක තමයි මේ ලෝකේ ගිණුම්කරණයේ තියෙන වැදගත්ම කොටස කියලා කිව්වොත් නිවැරදි. ඒක නිසා මේ පාඩම අපි කොපමණ ප්‍රමාණයක් අභ්‍යාස කරත් ඒක මදිවීමක් වෙන්නේ නැහැ කියන එක තමයි මට ඔයගලන්ට කියන්න ඕනේ. එහෙනම් අපි බලමු මේ අභ්‍යාසය කොහොමද අපි කරන්නේ කියලා. එහෙනම් මේකෙන් අපිට කරන්නේ මේ ලෙජර් ගිණුම් ඕපන් කරලා ඒකේ මේ ගනුදෙනු සටහන් කිරීම තමයි
අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි දන්නවා දැන් විත්ත සටහන් රීතිය කොහොමද කියලා. අපි ඒකට පසුගිය පාඩමේදී උපක්‍රමයක් කියලා දුන්නා. මොකද්ද මුලින්ම ගණදෙනු අපි වර්ගය හඳුනා ගන්න ඕන. හරි? ගණදෙනු වර්ග කීයක්ද තියෙන්නේ? 5යි තියෙන්නේ. මොනවද මේ පිළිවෙලට අපි ඒ ටික කියන්න පුරුදු වෙන්න ඕන. මොනවද ව්‍යාපාරික වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එතකොට මේවල මූලික රූපය අනුව මේ ගිනුම් කන්න රීතිය කොහොමද, හරබැර න්‍යාය කොහොමද අපි යොදාගන්නේ? ඒක කිව්වොත් එහෙම මේ ඇඟිලි පහේ පළවෙනි එකට අපි කියන්නේ වත්කම් කියලා, අවසාන එකට අපි කියන්නේ වියදම් කියලා. අනිත් ඉතුරු වෙන තුන ඒ ටික මොනවද? වගකීම්, ආදායම් සහ හිමිකම්. එතකොට මේ දෙපැත්තේ තියෙන දෙක හැම වෙලේම අපි හර තමයි කරන්නේ. අපිට හම්බ වෙන ගණදෙනුව මේකට වැටුණත් මේ වර්ගයට වැටුණොත් අපි එකේ මූලික ස්වરૂපය අපි හර විදිහට තමයි පෙන්වන්නේ. ඒ වගේම අනෙකුත් වර්ග තුනේ අපි බැර කියලා තමයි පෙන්වන්නේ. ඒක හන්ද අපේ දරුවන්ට දැන් හර බැර කියන ඒ පැහැදිලි කිරීම ඉතා හොඳින් හසුරුව ගන්න පුළුවන් කියන විශ්වාසය මාගේ තියෙනවා. හොඳයි. එහෙනම් අපි බලමු කොහොමද අපි මේකේ මේ ගිනුම් ගත කිරීම සිද්ධ කරන්නේ කියලා. එහෙනම් මේකේ තියෙන්නේ මේ නාමල් කියන පුද්ගලයා අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා රුපියල් ලක්ෂ 3ක ප්‍රාග්ධනයක් යොදවලා. ඊට පස්සේ සිදුවෙච්ච ගනුදෙනු කීපයක් තමයි අපිට ගිනුම් ගත කරන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු මේකේ තියෙන තොරතුරුත් එක්ක අපි ගිනුම් ආරම්භ කරලා මේ ගනුදෙනු නිවැරදි ආකාරයෙන් විත්ත සටහන් රීතියට අනුව අපි ගිනුම් ගත කරන්න උත්සාහ කරමු. එහෙනම් අපේ පළවෙනි ගනුදෙනුව මොකද්ද? රුපියල් ලක්ෂ 3ක ප්‍රාග්ධනයක් යෙදවීම. අපි මෙහෙම කරමු. මේකට අදාළ මුලින්ම අපි බලන්න ඕන මේක මේ කුමන ගණයට අයිති ගිනුම් දෙකක්ද මේකට අදාළ වෙන්නේ කියලා. හරි. එහෙමනම් මේකෙදි මොකද්ද සිද්ධ වෙන්නේ? ලක්ෂ 3ක ප්‍රාග්ධනයක් යොදවනවා කියලා කියන්නේ අපි බලමු. අපේ ගිනුම් දෙක අපි මෙතනින් හඳුනා ගන්න උත්සාහ කරමු. මොකද්ද? මෙතෙන්දී අපිට ලැබෙනවා මුදල් ගිණුම. ඇයි මුදල් කියලා කියන්නේ? ප්‍රාග්ධනයේ විදිහට ලක්ෂ 3ක් ව්‍යාපාරයට ඇතුල් වෙනවා. ඒ කියන්නේ මුදල් සම්පත ඉහළට යනවා. එහෙනම් මුදල් වැඩිවීමක් සිද්ධ වෙන නිසා අපිට මුදල් ගිණුම අවශ්‍ය වෙනවා. ඒ වගේම අනෙකුත් ගිණුම තමයි ප්‍රාග්ධන ගිණුම. එහෙනම් මේ පළවෙනි ගණදෙනුවට අදාළව අපිට ගිණුම් දෙකක් ආරම්භ කරන්න සිද්ධ වෙනවා ලෙජරේ ඇතුලේ. මොනවද මේ ගිණුම් දෙක? මුදල් ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම. අපි දැන් බලමු මේ ගිණුම ආරම්භ කරලා. හරි? හොඳයි. මේ තියෙන්නේ මුදල් ගිණුම. ඊට පස්සේ මේකේ අපි වෙන් කරගන්න සිද්ධ වෙනවා දිනය, විස්තරය, ඊට පස්සේ සංගල පිටුව, ඊට පස්සේ දිනය, මේ පැත්තත් අපි වර්ග කරගන්නවා දිනය, විස්තරය, සංගල පිටුව සහ ඒ වගේම අපි තව ගිණුමක් මේ පැත්තෙන් ආරම්භ කරමු. අනිත් ගිණුම මොකක්ද? ව්‍යාපාරේ ප්‍රාග්ධන ගිණුම.
දිනය විස්තරය මුදල දිනය විස්තරය සඟල පිටුව ඊට පස්සේ වටිනාකම නැවත වතාවක් දිනය විස්තරය සඟල පිටුව වටිනාකම දිනය විස්තරය සඟල පිටුව වටිනාකම දිනය විස්තරය සඟල පිටුව වටිනාකම. හොඳයි. අපි බලමු අපේ පළවෙනි ගනුදෙනුව කුමක්ද කියලා. මොකක්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 3ක ප්‍රාග්ධනයක් යොදවනවා. එහෙනම් අපි දන්නවා අපේ එක ගිණුමක් මුදල් පොත අනිත් ගිණුම ප්‍රාග්ධන ගිණුම. එහෙනම් අපි මේක අපි නම් කරගමු මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම අපේ අනිත් ගිණුම ප්‍රාග්ධන ගිණුම. හරි. එහෙනම් ලක්ෂ 3ක අපිට මුදලක් ආයෝජනය කරන දවස තමයි ජනවාරි 1 වෙනිදා. එහෙනම් 1 දින මුදල් ව්‍යාපාරයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වත්කමක වැඩිවීමක්. එහෙනම් අපි අපේ අගය තමයි ලක්ෂ 3ක් අපි හර කරනවා. හර කරන්නේ කුමන ගිණුමටද? බැර ගිණුම ප්‍රාග්ධන ගිණුම කියන නමින් තමයි අපි අනෙකුත් ගිණුම අපි හඳුනා ගන්න. එහෙනම් අපි ප්‍රාග්ධන ගිණුමට මේ ප්‍රමාණයම අපි බැර කිරීමක් සිද්ධ කරනවා. ඒ නිසා අපි ප්‍රාග්ධන ගිණුමේ වටිනාකම විදිහට අපි මුදල් කියලා ලක්ෂ 3ක් අපි බැර කිරීමක් සිද්ධ කරනවා. දිනේ තමයි ජනවාරි මාසේ 1 වෙනිදා. මුදල් ගිණුම හර කරා ප්‍රාග්ධන ගිණුම බැර කිරීමක් අපි සිද්ධ කළා. හොඳයි. අපි බලමු එහෙමනම් අපේ දෙවන ගිණුම මොකක්ද කියලා. දෙවන ගනුදෙනුව. දෙවන ගනුදෙනුවෙන් අපිට කියන්නේ මොකක්ද? ව්‍යාපාරයේ පරිහරණය සඳහා රුපියල් 50000ක උපකරණ මිලදී ගත්තා. අරන් තින්නේ මොනවද? උපකරණ. උපකරණ කියලා කියන්නේ මොනවද? ව්‍යාපාරයට වත්කමක්. වත්කමක් ව්‍යාපාරයට එකතු වෙනවා. හරි? එහෙමනම් ඒක කොහොමද අරන් තින්නේ?
රුපියල් 50000ක් මිලදී ගැනීමක් කියලා කියන්නේ ව්‍යාපාරයෙන් මුදල් ගෙවලා තමයි අපි උපකරණ මිලදී අරන් තියෙන්නේ. හරි. එහෙමනම් අපිට එකතු වෙන ගිණුම් දෙක මොනවද මේ ව්‍යාපාරේ? අලුතෙන් අපි ආරම්භ කරන්න ඕනේ ගිණුම් දෙක මොනවද? කාටද කියන්න පුළුවන්? අලුතෙන් අපි ආරම්භ කරනවා මුදල් ගිණුමක්. හරිද? අවශ්‍ය නැහැ. ඇයි ඒ? මුදල් ගිණුම අපි දැනටම ආරම්භ කරලා තියෙනවා. එක එක ගණදෙනුවට ලෙජර් එකේ අපි ගිණුම් ආරම්භ කරන්නේ නැහැ. එක වර්ගයක අපි එක ගිණුමයි එක සැරේයි ආරම්භ කරන්නේ. ඒක තමයි අපි ඉදිරියට අරන් යන්නේ. එහෙමනම් මුදල් ගිණුමක් දැනටමත් අපි ලෙජරේ ඇතුලේ තියෙනවා. එහෙමනම් අපිට අවශ්‍යතාවයක් නැහැ නැවත වතාවක් මුදල් ගිණුමක් ආරම්භ කරන්න. දැන් තේරෙනව නේද? ලෙජර් පොතේ තමයි මේ ගිණුම් ඔක්කොම තියෙන්නේ. අපි දෙපාර ඒවා එකතු කරන්නේ නැහැ. තියෙන ගිණුමම තමයි අපි පාවිච්චි කරන්නේ. හොඳට මතක තියාගන්න. එහෙමනම් 50000ක උපකරණ මිලදී ගත්තා. නමුත් අලුතෙන් මොකද්ද ගිණුමක් මෙතනට ඇති වෙන්නේ? අලුතෙන් අපිට ගිණුමක් ඕපන් කරන්න සිද්ධ වෙනවා. ඒ ගිණුම තමයි මේ උපකරණ කියන ගිණුම. උපකරණ ගිණුමක් අවශ්‍ය වෙනවා. මොකද උපකරණ ගිණුමක් අපේ ලෙජර් එකේ තාම නැති නිසා. එහෙමනම් අපි ආරම්භ කරමු ජනවාරි 2 වෙනිදා ගණදෙනුව ලකුණු කිරීම සඳහා අපි ආරම්භ කරමු උපකරණ ගිණුමක්. හරි? හරි. දැන් මේ ගිණුම අපි දැන් නම් කරමු. ගිණුමේ විස්තරය අපි ගිණුම නම් කරනවා මොකක් විදිහටද? උපකරණ ගිණුම කියලා අපි ගිණුම නම් කිරීම සිද්ධ කරනවා. උපකරණ හොඳයි. ඒ ආකාරයෙන්ම අපි මේ දේවල් අපි සම්පූර්ණ කරනවා. විස්තරය වටිනාකම. හරි. අපි දැන් බලමු මොකද්ද ගණදෙනුව කියලා. ගණදෙනුව තමයි දිනය ජනවාරි 2 වෙනිදා ව්‍යාපාරයේ පරිහරණය සඳහා රුපියල් 50000ක උපකරණ මිලදී ගන්නවා. එහෙමනම් අපි දන්නවා ව්‍යාපාරයට වත්කමක් එකතු වෙනවා. මොකද්ද වත්කම? උපකරණ. හරි? එතකොට උපකරණ මිලදී ගත්තා කියලා කියන්නේ උපකරණ වැඩිවීමක් සිද්ධ වෙනවා. වත්කමක වැඩිවීමක් සිද්ධ වෙනවා. එම නිසා අපි මේ ගණදිනයේ වටිනාකම වන රුපියල් 50000කින් අපි වත්කමේ අගය අපි වැඩි කරනවා. දිනය ජනවාරි 2 වෙනිදා. මේකට මුදල් ගෙවනවා කියලා තමයි අපිට මේ ගානේ දීලා තියෙන්නේ. එහෙමනම් මේකේ අනෙක් ගිණුම වනුයේ මුදල් ගිණුම. ඒක නිසා අපි දැන් බලනවා මේකේ අනෙක් පාදය අපිට ගේන්න සිද්ධ වෙනවා. මොකටද? මුදල් පොතට. අන්න බලන්න. මේ අවස්ථාවේදී මුදල් පොතෙන් මුදල් අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. මූලික රූපය නෙමෙයි, ඒකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ ගණදිනුවක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන මුදල් අඩු වෙනවා.
සේප්පුවෙන් අපි රුපියල් 50,000ක් අරගෙන උපකරණ මිලදී ගැනීම සඳහා යොදවන නිසා අපිට සිද්ධ වෙනවා උපකරණ කියන නමින් අපිට මුදල් ගිණුම බැර කිරීමක් සිදු කිරීමට අවශ්‍ය වෙනවා එම වටිනාකමෙන් දිනය ජනවාරි 2 වෙනිදා. අන්න බලන්න. දැන් ඕගොල්ලෝ මේ මුදල් ගිණුම දිහා පරීක්ෂාවෙන් බැලුවොත් එimhe ඕගොල්ලන්ට තේරෙනවා අයිතිකරු ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කරනකොට ව්‍යාපාරයට ලක්ෂ 3ක් ලැබෙනවා. නමුත් ඊළඟට පසු දිනයේ මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයේ රුපියල් 50,000ක් වටිනා උපකරණ මිලදී ගැනීමක් සිද්ධ වෙනවා. මුදල් පොතෙන් රුපියල් 50,000ක් ඉවත් වෙනවා. දැන් ඕගොල්ලන්ට මේ ගිණුම තුලනය කරොත් එහෙම ඕගොල්ලන්ට මේක දිහා බලනකොට පේනවා මුදල් ලක්ෂ 3ක් ඇවිල්ලා තියෙනවා 50,000ක් ඉවත් වෙලා තියෙනවා. එහෙමනම් ඉතිරි මුදල කොපමණද? ලක්ෂ 2කමාරයි. මොකද මුදල් අර ලාච්චුවේ තියෙනවා කියන එක පෙන්වන්නේ මේ ගිණුමේ හරපැත්තේ. හරි? හරපැත්ත. නමුත් 50,000ක් ඉවත් වෙච්ච නිසා දැන් මේ ලක්ෂ 3 නැහැ. දැන් මේකේ කීයක්ද ඉතුරු වෙලා තියෙන්නේ කියලා හොයා බලන්න නම් අපිට මේ 50,000 අඩු කරන්න සිද්ධ වෙනවා. ඕගොල්ලන්ට මතක ඇති අර ගිණුම් කරන සමීකරණයේ ආශ්‍රිතව අපි ගණදෙනු මෙහෙම ලකුණු කරගෙන එනකොට දුවලා පුතාලා අපි මේක ධන විදියට දැම්මා ලක්ෂ 3. එතනදී ධන විදියට දාලා මේක ඍණ විදියට දැම්මා. නමුත් මේ ගිණුම ඇතුලේ අපි ඒක කරන්න ඕනේ නැහැ. ඔන්න ඔය කරපු දේම තමයි මේකෙදී අපි වම් පැත්තේ දාන්නේ. වම් පැත්තේ කියන්නේ ඉහළ යාමක්. මුදල් ශේෂයේ ඉහළ යාමක් තමයි මේ වම් පැත්තේ හර කිරීමෙන් අපි මේක පෙන්වුම් කරන්නේ. මේකේ අපි හර බැරත් අපි හරි විදිහට නම් ලියන්න ඕන. හර පැත්ත බැර පැත්ත. හරි? හර පැත්ත බැර පැත්ත. එතකොට මේ ගිණුම් කරන සමීකරණයේ අඩු කරපු දේ තමයි අපි මෙතන බැර කරලා තියෙන්නේ. එහෙනම් අපිට මේ ගිණුම දිහා බලලා අපිට කියන්න පුළුවන් මේ මුදල් පොතේ එහෙම නැත්නම් මුදල් ගිණුමේ ශේෂය කොච්චරද කියලා ලක්ෂ 3න් 50,000ක් අඩු වුණායින් පස්සේ 2,50,000යි තියෙන්නේ. ඒකට හේතුව තමයි 50,000ක් භාවිතා කරලා මේ උපකරණ මිලදී ගත්ත නිසා. හරි නේද? හොඳයි. අපි එහෙමනම් අපි දැන් මේකේ දිත්ත සටහන සම්පූර්ණ කරාද? ඔව්. මොකද උපකරණ ගිණුම හර කරා අපි බැර කරා මුදල් ගිණුම. දැන් අපේ මේක ගිණුම් අපේ තුලණය වෙලා තමයි තියෙන්නේ. හරි? ඊළඟට අපි බලමු. අපි දැන් පළවෙනි ගණන් අපි ඉවරයි. දෙවෙනි එකත් ඉවරයි. තුන්වෙනි එක මොකක්ද කියලා බලමු. රුපියල් 80,000ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම. එහෙනම් මොනවද ගිණුම් දෙක? මේ වචන පිළිබඳ හොඳින් සැලකිලිමත් වෙන්න මෙතන භාණ්ඩ තොගයක් ණයට තමයි අරන් තියෙන්නේ. ඒකෙන් මොකද්ද තේරුම් ගන්න? තාම අපි ගෙවලා නැහැ. තාම අපේ මුදල් පොතෙන් සල්ලි අඩු වෙලා නැහැ. මුදල් ගිණුමට මේකේ බලපෑමක් නැහැ. එහෙමනම් මොකද්ද බලපාන ගිණුම් දෙක? භාණ්ඩ ණයට ගත්තොත් ඒ ණයට ගත්ත දේ කුමක්ද? ගණදෙනු වර්ගීකරණය අනුව අපි දන්නවා භාණ්ඩ ණයට ගත්තොත් ණය හිමියෝ කියලා වගකීමක් ඇති වෙනවා. ව්‍යාපාරයට වගකීම් ගණයේ ගිණුමක් අවශ්‍ය වෙනවා. එහෙමනම් ගිණුම් වර්ග දෙක තමයි මොනවද? එකක් තමයි භාණ්ඩ ගිණුම. භාණ්ඩ කියන එක අපි කලිනුත් අපි සාකච්ඡා කරා. භාණ්ඩ කියන එකට අදාළව අපි ආරම්භ කරන ගිණුමට කියන්නේ අපි ගැනුම් ගිණුම කියලා ව්‍යාපාරේ. ගැනුම් ගිණුමක් අපට අවශ්‍ය වෙනවා. ඒ වගේම ණය හිමි නම් අපිට අවශ්‍ය ගිණුම් දෙක අපි හොයාගත්තා. එහෙමනම් මේ ගිණුම් දෙක අපිට ව්‍යාපාරේ ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි ඉඩ තියෙන විදිහට මේ ගිණුම් අපිට ආරම්භ කරන්න අවශ්‍යයි. හොඳයි.
අපි ඉස්සල්ලාම ආරම්භ කරමු ගැනුම් ගිණුම. මේ තියෙන්නේ ගැනුම් ගිණුම. දිනය විස්තරය ප්‍රමාණය. දිනය විස්තරය අග. හරි. වටිනාකම විස්තරය දිනය. හරි. එහෙමනම් අපි එක ගිණුමක් ආරම්භ කරා. අපි කිව්වා අපිට ගිණුම් දෙකක් අවශ්‍ය වෙනවා කියලා. අපිට අවශ්‍ය වෙන අනිත් ගිණුම තමයි මොකද්ද? අපි මේක ගැනුම් ගිණුම කියලා අපි මේක ගැනුම් ගිණුම. ඒ වගේම අපි මේක භාණ්ඩ අපි ගන්නේ ණයට නිසා අපිට සිද්ධ වෙනවා ණය හිමියෝ කියලා ගිණුමකුත් ආරම්භ කරන්න. මෙතෙන්දී අපිට ණය හිමියෝගේ ණය දීලා නැති නිසා නම දීලා නැති නිසා අපි පොදුවේ ණය හිමි කියන ගිණුමක් ආරම්භ කරනවා. මම මේ ගිණුම ආරම්භ කරනකොට දැන් කෙටියෙන් මේ වැඩේ කරනවා. අපි දැන් හුරුවක් ලබාගෙන තියෙන නිසා අපි මේක ඔක්කොම අපි ලකුණු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක නිසා මම අපේ කාලය ඉතුරු කරගන්න ඕන හන්ද මම මේක දිනේ දාලා මේකේ ගිණුමේ ඒ ගණදෙනුව අපි නිවැරදි ආකාරයෙන් සකස් කරනවා. නමුත් ඕගොල්ලෝ මේ ගිණුම හදනකොට මේ විදිහට නිවැරදි ආකාරයට ආකෘතියට තමයි මේක හදන්න ඕනේ. එහෙමනම් අපි මේක ණය හිමි යෝ. හරි. අපි බලමු. එහෙමනම් දැන් මේ ගණදෙනුව අපි ලකුණු කරන්න උත්සාහ කරමු. මොකද්ද සිද්ධ වෙන්නේ? රුපියල් 80000ක භාණ්ඩ තොගයක් ණයට තමයි මිලදී ගැනීම සිද්ධ වෙන්නේ. එහෙමනම් අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? භාණ්ඩ තොග ව්‍යාපාරයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒක නිසා වත්කමක් භාණ්ඩ කියලා කියන්නේ ජංගම වත්කමක්. ඔයගොල්ලන්ට මතක ඇති. ජංගම වත්කමක් වැඩිවීමක් සිද්ධ වෙනවා. මොකද ලොරියෙන් ගෙනල්ලා ව්‍යාපාරයට භාණ්ඩ දීලා ඒක භාණ්ඩ ගබඩාවට එකතු වෙන නිසා. එහෙමනම් අපි ගණදින සිද්ධ වෙන දිනය තමයි ජනවාරි 3 වෙනිදා. ඒක නිසා ජනවාරි 3 වෙනිදා ව්‍යාපාරයේ මේ ගැනුම් ගිණුම ඉහළ යනවා. කීයකින්ද? වටිනාකම රුපියල් 80000කින්. 80000ක ණයට ගැනීමක් සිද්ධ වෙනවා. විරුද්ධ ගිණුම තමයි ණය හිමියෝ. ණය හිමියෝ කියලා අපි දැක්ක ගමන් අපි දන්නවා තාම මේක ගෙවීමක් සිද්ධ කරලා නැහැ. එම නිසා අපි ණය හිමියෝ ගිණුමට ගිහිල්ලා මේ 80000 අපි මොකද කරන්නේ? ණය හිමි ගිණුමට ගිහිල්ලා අපි ඒක බැර කිරීමක් සිද්ධ කරනවා. හරි? එතකොට ඒකේ ගිණුමේ නම විදිහට අපි දාන්නේ මොකද්ද? ගැනුම් ගිණුම කියලා. දිනය තමයි ජනවාරි 3. හරි නේද? ගැනුම් ගිණුම හර කර 80000කින් ඊට පස්සේ අපි මොකද කරන්නේ? එම ප්‍රමාණයෙන්ම එම වටිනාකමින්ම ණය හිමියෝ කියන ගිණුම බැර කරා. මේකට මුදල් ගෙවලා තිබ්බනම් අපි මෙතන බැර කරන්නේ නැතුව අපි මුදල් ගිණුම තමයි අපි බැර කරන්නේ. හොඳයි අපි බලමු මොකද්ද අපිට ඊළඟට ගිණුම් ගත කරන්න තියෙන ගණදෙනුව කියලා. අපි දැන් ඉවර කරපු ගණදෙනුව මොනවද? අපි දැන් මේ 3 වෙනි ගණදෙනුවත් අපි දැන් අවසන් කළා. එහෙනම් අපිට ඊළඟට තියෙන්නේ අයිතිකරුගේ නිවසේ රුපියල් 5000ක දුරකථන බිල ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. දැන් මෙතන මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මුදලින් ගෙවලා ව්‍යාපාරයේ මුදල් අඩු වෙලා තියෙනවා. මොකටද?
මේ ව්‍යාපාරී වියදමක් නෙමෙයි මේක. අයිතිකරුගේ නිවසේ වියදමක් සිද්ධ කරන්න තමයි මේ වියදම දරලා තියෙන්නේ. ඒකට අපිට මේක ව්‍යාපාරවල ගිණුම්ගත කරන්න බැරිද? අනිවාර්යෙන්ම පුළුවන්. මොකද අපි අර මුල් පාඩමේදී ඉගෙන ගත්තා අයිතිකරු විසින් තමන්ගේ ගෙදර පෞද්ගලික පරිහරණය සඳහා ගන්න දේවල් අපිට ගිණුම්ගත කරන්න පුළුවන් කියලා විශේෂ ක්‍රමයකට. මොකද්ද අපි එතෙන්දී අපි මුලින්ම ඉගෙන ගත්ත ගණිතෙනු පිළිබඳ ඉගෙන ගන්නකොට අපි කිව්වා ඒක අපි ගිණුම් කරන සමීකරණේ නම් අපි හිමිකමෙන් තමයි ඒක අයින් කරන්නේ. හිමිකමෙන්. ඒ කියන්නේ අයිතිකරුගේ ප්‍රාග්ධනයෙන් තමයි අපි ඒක අඩු කරන්නේ. අපිට වෙන අඩු කරන්න තැනක් නෑ ඒක. එහෙම නේද? ඒක නිසා පුද්ගලික වියදමක් දරනවා නම් හෝ ව්‍යාපාරයේ මුදල් ඉවත් කර ගන්නවා නම් එහෙම නැත්නම් ව්‍යාපාරයේ භාණ්ඩ ගන්නවා නම් අපි ඒවට කියනවා එක්ක මුදල් ගැනිලි කියලා කියනවා එහෙම නැත්නම් භාණ්ඩ ගැනිලි කියලා කියනවා. එහෙම නැත්නම් මේ දෙකට පොදුවේ අපි කියනවා ගැනිලි කියලා. ගැනිලි කියලා කියන්නේ අයිතිකරුගේ පරිහරණය සඳහා ගන්න මුදල් එහෙම නැත්නම් භාණ්ඩ. ඒක නිසා අපිට අවශ්‍ය ගිණුම මොකක්ද එහෙමනම් මෙතන එකක් තමයි ගැනිලි ගිණුම. එකක් තමයි ගැනිලි ගිණුම. අනිත් ගිණුම මොකක්ද? මුදල් ගිණුම. ඇයි ව්‍යාපාරයේ ලාච්චියේ තියෙන මුදල් රුපියල් 5000කින් අඩු වෙන නිසා. එහෙමනම් අපි තාම ගැනිලි ගිණුමක් අපි ආරම්භ කරලා නැහැ. ඒක නිසා අපිට දැන් සිද්ධ වෙනවා නැවත වතාවක් මේ ගැනිලි ගිණුමක් ආරම්භ කරන්න. ඒක නිසා මම කෙටි ක්‍රමයකින් ඒක ගැනිලි ගිණුමක් මම ආරම්භ කරනවා මේ විදිහට. මම අර T ස්වභාවයෙන් විතරයි මේ ගිණුම ආරම්භ කරන්නේ. නමුත් මේ ආකෘතිය සම්පූර්ණ වෙන්න ඕන. ඒක හන්දා අපි මේ ගිණුම නම් කරමු ව්‍යාපාරේ ගැනිලි ගිණුම කියලා. මොකද්ද? ගැනිලි ගිණුම. හරි. එහෙමනම් අපි දන්නවා කීයකින්ද අපි මේ ගිණුම හර කරන්න ඕන? දැන් මොකද්ද අඩු වෙන්නේ? ව්‍යාපාරයේ තියෙන වත්කම්, මුදල් කියන වත්කම අඩු වෙන නිසා, අඩුවීමක් සිද්ධ වෙන නිසා අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා වත්කමක අඩුවීමක් කියලා කියන්නේ වත්කම බැර කරන්න සිද්ධ වෙනවා. මූලික රූපය නෙමෙයි විරුද්ධ රූපය. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මේ ව්‍යාපාරයේ මුදල් පොත මේ දවසේදී මේ දවස කියන්නේ 4 වෙනිදා. ජනවාරි 4 වෙනිදා මුදල් පොත අපිට බැර කරන්න සිද්ධ වෙනවා කීයකින්ද? රුපියල් 5000කින්. දිනය 1/4 මුදල් පොතේ ගණදෙනු දැන් එන්න වැඩි වෙනවා. මොකද්ද? ගැනිලි ගිණුම. විරුද්ධ ගිණුමේ නම තමයි අපි දාන්නේ. ගැනිලි ගිණුම විදිහට තවත් රුපියල් 5000ක් අපි අඩු කරනවා. එහෙමනම් මේකේ අනෙක් ගිණුම තමයි බැර වෙන ගිණුම තමයි මොකද්ද? ව්‍යාපාරේ හරවන ගිණුම. අපි බැර සටහන අපි මුදල් පොතට ගත්තා. එහෙමනම් හර සටහන අපි යොදවනවා ව්‍යාපාරේ මුදල් කියලා අපි ගිණුමේ නම දානවා ජනවාරි 4 වෙනිදා දිනය අපි ගැනිලි ගිණුම හර කරනවා. මොකද්ද මේක? මේ අයිතිකරුගේ පුද්ගලික පරිහරණය සඳහා ගත්ත භාණ්ඩ වන නිසා. හොඳයි. අපි බලමු අපේ ඊළඟ ගණදෙනුව එහෙම නැත්නම් පස්වන ගණදෙනුව මොකද්ද කියලා. රුපියල් 50000ක භාණ්ඩ අත්පිට මුදලට විකුණනවා. හරි? මොකද්ද මේ? විකුණනවා කියලා කියන්නේ ව්‍යාපාරයට ආදායමක් එනවා. නේද? අත්පිට මුදලට විකුණනවා කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයට මුදල් එකතු වෙනවා. භාණ්ඩ විකුණන අවස්ථාවේදීම ගණදෙනුකරු විසින් මුදල් දෙනවා. ව්‍යාපාරයේ ලාච්චියේ තියෙන මුදල් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙමනම් මොකද්ද මේකට අදාළ ගිණුම් දෙක? මොකද්ද අදාළ ගිණුම් දෙක? මුදල් කියන ගිණුම අපිට දැනටමත් තියෙනවා. ඒක නිසා අපිට නැත්තේ මුදල් ගිණුම අපි දැනටමත් තියෙනවා. අපිට ආරම්භ කරන්න ඕන ගිණුම තමයි මේ විකුණුම් කියන ගිණුම. මොකද්ද? විකුණුම් කියන ගිණුම.
දුවලා පුතාලා දැනගන්න මේ භාණ්ඩ විකුණනකොට අපි ඒක ගිණුම් ඒකට අදාළ ගිණුමට අපි කියන්නේ මොකද්ද? ඒකට අපි කියන්නේ විකුණුම් ගිණුම කියලා. ඒ නිසා විකුණුම් ගිණුමක් අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. අපි දැන් ආරම්භ කරමු විකුණුම් ගිණුම. මේකට අපි කියනවා විකුණුම් ගිණුම කියලා. හරි. දැන් බලමු අපි මේ ගනුදෙනුව ගිණුම්ගත කරන්න. මොකද්ද ගනුදෙනුව? රුපියල් 50000ක බාණ්ඩ අත්පිට මුදලට විකිණීමක් සිද්ධ වෙනවා. එහෙමනම් මොකද්ද සිද්ධ වෙන්නේ? අපි දන්නවා ව්‍යාපාරයට මුදල් එකතු වෙනවා. මුදල් ගිණුව අපි මේ වෙන විට අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒක නිසා අපිට නැවත වතාවක් මුදල් ගිණුමක් අපිට ලෙජරේ ආරම්භ කරන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. අපිට දැන් තියෙන්නේ ඒ අපි ආරම්භ කරලා තියෙන ගිණුමටම මේ මුදල අපි එකතු කරන එක. ජනවාරි මාසේ 5 වෙනි දින 1.5 ව්‍යාපාරයේ මුදල් වැඩිවීම අපි හඳුන්වන්නේ මේ විදිහට. මොකද්ද? විකුණුම්. විරුද්ධ ගිණුම තමයි විකුණුම් කියන ගිණුම. භාණ්ඩ විකුණපු නිසා 50000කින් අපි මුදල් පොතේ තියෙන වටිනාකම ඉහළට දානවා. මේකේ අනිත් ගිණුම තමයි විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම දිනය ජනවාරි 5 මුදල් තමයි ව්‍යාපාරයට ලැබෙන්නේ රුපියල් 50000යි. දිත්ත සටහන අපි සම්පූර්ණ කරලා තියෙනවා. හොඳයි. අපි බලමු අපිට තියෙන ඊළඟ ගිණුම මොකක්ද කියලා. ඊළඟ ගනුදෙනුව. හොඳයි. ඊළඟ ගනුදෙනුව තමයි රුපියල් 7000ක භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. සමාවෙන්න. රුපියල් 7000ක රක්ෂණ ගාස්තු ගෙවීම. රක්ෂණ ගාස්තු. එතකොට අපිට අලුතෙන් ආරම්භ කරන්න ඕන ගිණුම මොකක්ද? ගෙව්වා කියලා කියන්නේ මුදල් ගෙවලා තියෙනවා. මුදල් ගිණුමක් අපිට ආරම්භ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මුදල් ගිණුම අපි ආරම්භ කරලා තියෙන්නේ. නමුත් රක්ෂණ ගාස්තු කියලා කියන්නේ වියදම් ගිණුමක්. එහෙමනම් රක්ෂණ ගාස්තු කියන නමින් අපිට සිද්ධ වෙනවා ගිණුමක් ආරම්භ කරන්න. ඒක නිසා අපිට ආරම්භ කරන්න ඕන ගිණුමක් තමයි රක්ෂණ ගිණුම. රක්ෂණ. එහෙමනම් අපි දැන් ආරම්භ කරමු රක්ෂණ ගිණුමක්. අපි කෙටියෙන් ගිණුම ආරම්භ කරමු. ටී ස්වභාවයේ විතරක් මම ඔයගලන්ට පෙන්නන්නේ. ගිණුම අපි නම් කරනවා රක්ෂණ ගිණුම කියලා. රක්ෂණ ගිණුම. හරි. අපි දැන් බලමු මේකේ වටිනාකම රුපියල් 7000යි. හරි. වටිනාකම රුපියල් 7000යි. ගනුදෙනු වෙන සිද්ධ වෙන දිනය කවද්ද? ජනවාරි මාසේ 6 වෙනිදා. ජනවාරි මාසේ 6 වෙනිදා තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. වියදමක් වැඩිවීම අපි ලකුණු කරන්නේ හර කරනවා. වියදම් ගිණුමට හර කිරීමෙන් තමයි වියදමක් වැඩිවීම අපි පෙන්눔 කරන්නේ. එහෙමනම් අපි වියදමක් වැඩිවීම පෙන්눔 කරා. දැන් අපිට සිද්ධ වෙනවා මේ ජනවාරි 6 වෙනිදා මොකද්ද? අපි මේ කරපු ගෙවීම මුදල් පොතෙන් අපි මොකද මුදල් ගිණුමෙන් අපි මේක ඉවත් කරන්න ඕන. මුදල් අඩු වෙනවා ව්‍යාපාරේ. එතකොට කුමක්ද අපේ මේක රක්ෂණ කියලා තමයි අපි මේ රුපියල් මම හිතන්නේ 7000කින්
අපි මුදල් පොතේ තියෙන ශේෂය අපිට අඩු කරන්න සිද්ධ වෙනවා. රුපියල් 7000කින් මුදල් ගිණුම බැර කරලා අපි රක්ෂණ වියදම් ගිණුම අපි හර කිරීමක් සිද්ධ කරා රුපියල් 7000කින්. හොඳයි. අපි ඒ ගනුදෙනුවත් අපි දැන් නිවැරදි ආකාරයෙන් ගිණුම් ගත කරා. එහෙමනම් අපි දැන් බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. ඊළඟ ගනුදෙනුව තමයි රුපියල් 40000ක භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. හරි? අපි කලින් ගැනුම් කරා නේද අපි? දැන් ඔයාලට මතක් වෙයි. අලුතෙන් මොනවද අපට අවශ්‍ය කරන ගිණුම්? එතකොට අපි බලන්න අපි දැන් ගැනුම් ගිණුමක් ආරම්භ කරාද කියලා. මේ තියෙන්නේ රුපියල් 80000ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම. ණයට ගත්තත් සල්ලි දීලා ගත්තත් අපි ඒ ගැනුම් එහෙම නැත්නම් භාණ්ඩ තොග කියන වත්කම ඉහළ යෑම අපි සටහන් කරන්නේ ගැනුම් ගිණුම. ඒක නිසා නැවත වතාවක් අපිට ගැනුම් ගිණුමක් ලෙජරේ ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් මෙතන නැහැ. ඒක නිසා අපි මොකද්ද කරන්නේ? අපි මුදල් දීලාද මේක අරන් තියෙන්නේ? භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. අන්න බලන්න. මේ වචන පිළිබඳ අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන. සමහර වෙලාවලට මෙතෙන්දී කියනවා ණයට ගත්තා කියලා. එහෙම වුණොත් එහෙම අපිට ණය හිමියෙක් තමයි අපිට වැඩි කරන්න සිද්ධ වෙන්නේ. ව්‍යාපාරයේ වගකීමක් තමයි වැඩි කරන්න සිද්ධ වෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී මේ රුපියල් 40000ක භාණ්ඩ මිලදී ගැනීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. එහෙමනම් ජනවාරි 7 වෙනිදා අපේ මුදල් පොතේ එහෙම නැත්නම් මුදල් ගිණුමෙන් අපිට මුදල් අඩු කරන්න සිද්ධ වෙනවා. කීයක්ද? ජනවාරි 7 වෙනිදා මේකේ වටිනාකම ගනුදෙනුවේ රුපියල් 40000යි. ඇයි ඒ? එහෙමනම් ගැනුම් ගිණුම. ගැනුම් සඳහා තමයි අපි මේ රුපියල් 40000ක මුදලක් අපි වැය කරන්නේ. ඒක නිසා අපි මුදල් පොතේ තියෙන අගේ රුපියල් 40000කින් බැර කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම අපි දැනටමත් ආරම්භ කරලා තියෙන ගැනුම් ගිණුමට තමයි මේ භාණ්ඩ ටික අපි හර කරන්නේ. මොකද භාණ්ඩ තොගය වැඩිවීමක් සිද්ධ වෙන නිසා අපි මේ ජනවාරි 7 වෙනිදා මේ සිද්ධ වෙන ගනුදෙනුව අපි ව්‍යාපාරයේ ගැනුම් ගිණුමේ මුදල් කියලා අපි ඒක හර කිරීමක් සිද්ධ කරනවා. රුපියල් 40000කින් වත්කමක් ඉහළ යාමක් අපි දන්නවා. ගිණුම් කරන න්‍යායට අනුව වත්කමක් ඉහළ යාමක් අපි හර සටහනක් විදිහට තමයි ඒ වත්කම් ගිණුමට දාන්නේ. මේ තියෙන්නේ වත්කම් ගිණුම, අපේ ගැනුම් ගිණුම. ගැනුම් ගිණුම රුපියල් 40000කින් අපි වැඩි කිරීමක් සිද්ධ කරා. එහෙමනම් අපි දැන් බලමු අපේ අවසාන ගණදෙනුව කුමක්ද කියලා. රුපියල් 20000ක මුදල් ණය හිමියන්ට ගෙවීමක් සිද්ධ කරලා තියෙනවා. අපි දැක්ක අවස්ථා දෙකකදී ගැනුම් සිද්ධ කරා. එක්තරා අවස්ථාවකදී ණයට ගත්තා කියලා දාලා තිබ්බා. මොකක්ද ඒ දාලා තිබ්බේ? කොතනද තියෙන්නේ? රුපියල් 80000ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම. හරි නේද? අපි తాවකාලිකව අපි ණයට ගත්තට අපි දන්නවා මේ ණය අපි ගෙවන්න ඕන. එහෙමනම් මේ ණය ගෙවීමක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ කවද්ද? ජනවාරි මාසේ 3 වෙනිදා ණයට ගත්ත දේවල් ඒ ඇතිවෙච්ච එකඟතාවය මත ජනවාරි මාසේ 8 වෙනිදා මේකෙන් කොටසක් අපි ගෙවනවා. 80000න් රුපියල් 20000ක් පියවීමක් සිද්ධ වෙනවා ජනවාරි 8 වෙනිදා. එහෙමනම් ජනවාරි 8 ව්‍යාපාරයේ ලාච්චුවේ තියෙන මුදල් භාවිතා කරලා මේ ණය ගෙවීමක් සිද්ධ වෙන නිසා අපි මේ ගණදෙනුව සටහන් කරන්න ඕන මුලින්ම මුදල් පොතේ. මුදල් පොතෙන් අපි මුදල් අඩුවීම අපි මේ ආකාරයෙන් සටහන් කරනවා. ජනවාරි 8 වෙනිදා අපි දන්නවා ණය හිමියෝ කාටද මේක ගෙවන්නේ? මෙම ප්‍රමාණය අපි ගෙවන්නේ ණය හිමියන්ට. අපි දැක්කා ණයට ගත්ත නිසා ණය හිමියෝ කියලා වගකීමක් තමයි අපි ආරම්භ කරලා තියෙන්නේ. අපි කොතනද මේ ණය හිමියෝ කියන වගකීම අපි ආරම්භ කරේ? මෙන්න මෙතන මේ තියෙන්නේ. ණය හිමියෝ කියලා අපි 80000ක් ගෙවන්න තියෙනවා. ඒක තමයි අපි ඒකෙන් කොටසක් තමයි අපි දැන් මේ පියවන්නේ
කීයක්ද? රුපියල් 20000ක්. රුපියල් 20000ක්. ඒක නිසා ගෙව්ව ප්‍රමාණයෙන් අපි මේ මුදල් ගිණුම මේ මම ලියන්නේ මුදල් ගිණුම. මේකේ උඩ තියෙන්නේ මුදල් ගිණුම. හරි? මුදල් ගිණුම මම බැර කිරීමක් සිද්ධ කරනවා. කොහෙටද මම මේක හර කරන්නේ? අපි දන්නවා වගකීමක් අඩුවීමක් වගකීමක් වැඩි වෙනකොට අපි මොකද්ද කරේ? අපි වගකීම් ගිණුම අපි බැර කරා. ඒකට හේතුව තමයි මෙන්න මේක. වගකීම් කියලා කියන්නේ මේ දෙවනි ඇඟිල්ල. වත්කම් වගකීම්. වගකීම් වල මූලික ස්වરૂපය තමයි වගකීමක් ජනිත වන විට ඒක බැර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් වගකීමක් අඩු වෙනවා කියලා කියන්නේ ඒ ගිණුම අපිට හර කිරීමක් තමයි සිද්ධ කරන්න වෙන්නේ. එහෙමනම් අපේ දිනේ මං හිතන්නේ ජනවාරි 8 වෙනිදා අපි මේ 80000න් කොටසක් ගෙවලා 20000ක් ගෙවලා අපි ඒක 60000කට මේ වගකීම අඩු කරගන්න එක අපි මේ ආකාරයෙන් සටහන් කරනවා. රුපියල් 20000ක ගෙවීමක් සිද්ධ කරනවා. අපි මේ ගිණුමේ නම තමයි මෙතනදී අපි භාවිතා කරන්නේ මුදල් ගිණුම. හරිද? මුදල් ගිණුම බැර කරා රුපියල් 20000කින් ඒ මුදල් අඩුවීම පෙන්වන්න. ඒ වගේම ණය හිමියෝ අඩු වෙන නිසා මේ 20000ක් ගෙවීම මත අපි ණය හිමියෝ ගිණුම හර කරා. එක ගිණුමක් හර වෙනවා අනිත් ගිණුම බැරවීමක් සිද්ධ වෙනවා දිත්ත සටහන් න්‍යායත් එක්ක. එතකොට මේ අපි සටහන් කරේ අපේ අවසාන ගිණුම. එහෙමනම් මේ ගිණුම් තුලනය කරනකොට අපි තුලනය කිරීමක් අපිට සිද්ධ කරන්න වෙනවා. නමුත් අපි ඒ ගැන තාම අපි එච්චර දුරට අපි ඉගෙන ගත්තේ නැති නිසා අපිට අදහසක් ගන්න පුළුවන් මේ ගිණුම වැඩිවීම 80000කින් සිද්ධ වෙලා අඩුවීම 20000කින් සිද්ධ වෙනවා. එහෙමනම් දැන් අපේ ව්‍යාපාරයේ තියෙන වගකීම රුපියල් 60000යි. අපි දැන් මේ ගණදෙනු ටික ඔක්කොම අපි ගිණුම් ගත කරලා අවසానයි. ඒ නිසා අපි දන්නවා දැන් ඒ ගනුදෙනුවේ ස්වභාවයත් එක්ක අපි විවිධ ගිණුම් ආරම්භ කරලා ඒ ගිණුම් වල හරබැර ආකාරයෙන් මේ ගනුදෙනු අපි ගිණුම් ගත කරනවා. ඒ කාර්යය තමයි අපි මේ අභ්‍යාසයෙන් කරේ. හොඳයි. අපි දැන් අපේ අවසාන අභ්‍යාසය එහෙම නැත්නම් අපේ පෙළපතේ තියෙන අවසාන ක්‍රියාකාරකම මේ පාඩමට අදාළව අපි බලමු ඒක කොහොමද අපි සිද්ධ කරන්නේ කියලා. හොඳයි. අපි බලමු මේ ක්‍රියාකාරකමෙන් අපිට කුමක්ද සිද්ධ කරන්න තියෙන්නේ කියලා. අපි කියවලා බලමු. සමීරගේ ව්‍යාපාරයේ ගිණුම් ලිපිකරු විසින් 2021 ජනවාරි මාසය සිදු වූ ගණදෙනු ඇතුළත් කොට පහත දැක්වෙන මුදල් ගිණුම පිළියෙල කර ඇත. මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ අපේ ලෙජරේ තියෙන සමීරගේ ව්‍යාපාරයේ ලෙජරේ තියෙන මුදල් ගිණුම. එයාගේ ගිණුම් ලිපිකරුවෙක් ඉන්නවා. එයා විසින් පිළියෙල කරපු මුදල් ගිණුම තමයි මේකේ තියෙන්නේ. හොඳයි. අපි බලමු මොකද්ද මේකෙන් කියන්නේ කියලා. මේ ගිණුම දිහා බලනකොට අපිට පේනවා මේකේ හර සටහන් තියෙනවා. ඒ වගේම මේකේ බැර සටහනුත් කීපයක් තියෙනවා. මේ තියෙන්නේ හර සටහන්, මේ තියෙන්නේ බැර සටහන්. මේවට කියනවා අපි බැරවීම කියලා. ඒතර මේවට මේ හරවීම කියලා අපි මොකද්ද කියන්නේ? හර වෙලා කියලා මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මොකද්ද මේ ගිණුම? මතක තියාගන්න. මේ ගිණුම මුදල් ගිණුම. මේ ගිණුම මුදල් ගිණුම. මුදල් ගිණුමට හර වෙනවා කියලා කියන්නේ මොකද්ද? මුදල් කියන්නේ වත්කමක්. වත්කමක් හර වෙනවා කියලා කියන්නේ මුදල් ශේෂේ වැඩි වෙන්න බලපාපු ගණදෙනු තමයි මෙතන තියෙන්නේ. මේ ප්‍රමාණ වලින් ලාච්චියේ තියෙන මුදල් ඉහළට ගිහිල්ලා. හරි.
අපි තාම මේකෙන් මොකද්ද කරන්න තියෙන්නේ කියලා අපි තාම කියෙව්වේ නැහැ. අපි දැන් බලමු මොකද්ද මේකෙන් කියන්නේ කියලා. ඉහත මුදල් ගිණුමේ සටහන් කරන ලද ගනුදෙනු මොනවාද යන්න දින පිළිවෙල අනුව ඉදිරිපත් කරන්න. දින පිළිවෙලට ගනුදෙනු ටික හොයන්න. ඊට පස්සේ ආයෙ කියනවා ඉහත ගනුදෙනු වලට අදාළ අනෙකුත් සටහන් සමීරගේ ව්‍යාපාරයේ ලෙජරේ සටහන් කර ඇති ආකාරය ඒක දක්වන්න. එකක් තමයි ඉහත මුදල් ගිණුමේ සටහන් කරන ලද ගනුදෙනු මොනවාද යන්න දින පිළිවෙල අනුව ඉදිරිපත් කරන්න. මේ ගනුදෙනු ටික. ඊට පස්සේ අදාළ අනෙකුත් සටහන් සමීරගේ ව්‍යාපාරයේ ලෙජරේ සටහන් කර ඇති ආකාරය ඒකත් පෙන්වන්න. කොහොමද කරන්නේ? දැන් ඕගොල්ලන්ට තේරෙනවද මේ මොකද්ද දීලා තියෙන්නේ කියලා? මේ දීලා තියෙන්නේ ව්‍යාපාරයේ ලෙජරේ තියෙන මුදල් ගිණුම පමණයි. ඔන්න දැන් මතක තියාගන්න අපි දැන් අභ්‍යාස කීපයක් කරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ දිත්ත සටහන් න්‍යායත් එක්ක අපි ගිණුම් තියෙනකොට මේ ගණිතන වල තියෙන දිත්ත ස්වභාවය නිසා ඔයගොල්ලෝ දැක්කා සෑම වටිනාකමක්ම මේ දිත්ත ස්වභාවය ගිණුම් වල නිරූපණය කරන්න ඕන හන්ද අපි මොකද්ද කරන්නේ? සෑම ගණිතනුවක්ම එක ගිණුමක අපි හර කරනකොට තවත් ගිණුමක අපි බැර කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ අවශ්‍යතාවයත් එක්ක බලනකොට මේ අපිට පේන එක එක ගණිතනු ගත්තොත් එහෙම මේ ගණිතනු වලට අදාළව තව ගිණුමක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. අපි දැක්කනේ අපි ඉස්සෙල්ලා අභ්‍යාසය කරනකොට අපි මේකට හර කරොත් ඒ අවස්ථාවේම එම ප්‍රමාණයෙන්ම ඒකට අදාළ අනෙත් ගිණුමට ගිහිල්ලා අපි ඒක බැර කිරීමක් සිද්ධ කළා. එහෙමනම් මෙතන මේ තියෙන්නේ දිත්ත සටහන් න්‍යාය අනුව සටහන් කරපු එක ගිණුමක් විතරයි. ඒවල ඒ පාද ටික විතරයි මෙතනින් පෙන්වන්නේ. එහෙමනම් මේක මේ දෙවෙනි එකෙන් කියන්නේ අනෙක් පාද ටිකත් පෙන්වන්න කියලා. හොඳයි. අපි එහෙමනම් ඉස්සලම බලමු මේ ගනුදෙනු ටික මොකක්ද කියලා හඳුනා ගන්න. මම ඒක ලියන්න යන්නේ නැහැ. මේ ගනුදෙනු ටික මම ඕගොල්ලන්ට මම කියන්නම් මොනවද කියලා. අපි බලමු මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන ගනුදෙනු කියලා. එහෙමනම් පළවෙනි ගනුදෙනුව තමයි ජනවාරි මාසයේ පළවෙනිදා මේ මුදල් ගිණුමේ ප්‍රාග්ධන කියලා මොකද්ද රුපියල් 80000ක් හරවීමක් සිද්ධ වෙලා තියෙනවා. හරි? එහෙමනම් මේ ගණදෙනුව මොකද්ද? ඔන්න දැන් පළවෙනි ගණදෙනුව මම සටහන් කරන්නම්. හරි. අපි පළවෙනි ගණදෙනුව එහෙමනම් අපි සටහන් කරමු. මොකද්ද දිනය? ජනවාරි මාසේ පළවෙනි. හරි. අපි මෙහෙම සටහනක් දල සටහනක් ගහමු. හරි. එහෙම ගහලා මෙතන අපි ගමු ගණදෙනුව මොකද්ද කියලා. හරි. ගණදෙනුව දිනය. හරි. හොඳයි. අපි බලමු මෙන්න මේ ජනවාරි මාසේ පළවෙනිදා සිද්ධ වෙච්ච ගණදෙනුව මේකින් අපිට අහන විදිහට අපි දිනයත් එක්ක ඉදිරිපත් කරන්න කියලා. එහෙමනම් මේ අර අපි ඉස්සෙල්ලා කරපු අභ්‍යාසයේ තිබ්බ ඒ ගානට දීලා තිබ්බ ඒ ගණදෙනුව තමයි මෙතනින් අපිට ගොඩනගන්න කියලා කියන්නේ. ගිණුමේ එක පැත්තක් දීලා ගණදෙනුව අපිට පෙන්වන්න. හරි. ඒක පහසුයි. එහෙමනම් ප්‍රාග්ධන ගිණුමට මුදල් පොතේ ප්‍රාග්ධන ගිණුම කියලා රුපියල් 80000ක් මේ ගණදෙනුව මොකක්ද? ඇයි ප්‍රාග්ධන ගිණුමට ගියේ? ප්‍රාග්ධන ගිණුම කියලා කියන්නේ බැර කරන ගිණුම. එහෙම නේද? ප්‍රාග්ධන ගිණුම කියලා කියන්නේ බැර කරන ගිණුම. අපි ඒකත් අපි බලමු මේ විදිහට ලියලා. හරි. මෙන්න ප්‍රාග්ධන ගිණුම. හරි.
ප්‍රාග්ධන ගිණුම. ඔන්න මම ඒ ගිණුමත් ආරම්භ කරා. හරි? එතකොට ප්‍රාග්ධන ගිණුම බැර කරාලු. මෙයා කියන්නේ ඒකයි. මොකද්ද? මේක කියන්නේ මොකද්ද? ප්‍රාග්ධන ගිණුමට බැර වුණාලු මේ සංඛ්‍යාව. හරි. ඔන්න එහෙමනම් මේ දෙවෙනි එකෙන් කියන දේත් මම දැන් කරනවා. මොකද්ද? රුපියල් 80000ක්. හරි. 1 මුදල් කියලා මුදල් පොතට තමයි යන්නේ. ඒකට මොකද්ද සිද්ධ වෙන්නේ? 80000ක් බැර කරා. ඔන්න මං අනෙකුත් ගිණුම ඒකේ මේක කියන දෙවෙනි එක කියන්නේ ගණදෙනුවට අදාළ අනෙකුත් සටහන් සමීරක ව්‍යාපාරයේ ලෙජරේ සටහන් කර ඇති ආකාරය දක්වන්නේ. ලෙජරේ අපි ප්‍රාග්ධන ගිණුම ගැහුවා නම් එහෙම ඒක ආරම්භ කරා නම් මෙන්න මේ විදිහට අපි ඒකේ අනෙකුත් පාදේ ලකුණු කරනවා. මොකද හර වෙනවා ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරනකොට. හරි. එහෙමනම් අපි දැන් මේකේ ගණදෙනුව අපි කොහොමද සටහන් කරන්නේ? ජනවාරි මාසයේ පළවෙනි දින. දිනය තමයි 1/1. සමීර මොකක්ද එහෙනම් ගණදෙනුව? සමීර විසින් රුපියල් 80000ක් ව්‍යාපාරයේ ආයෝජනය කිරීම. හරිද? මේ විදිය ගණදෙනුවක් අපිට ගිණුම් ගත කරන්න කිව්වනම් සමීර විසින් රුපියල් 80000ක මුදලක් ව්‍යාපාරයේ ආයෝජනය කිරීම කියලා අපි ගිණුම් දෙකක් ආරම්භ කරන්න ඕන. මොකද ව්‍යාපාරයට රුපියල් 80000ක් මුදල් ලැබෙන නිසා අපිට මුදල් ගිණුමක් ආරම්භ කරලා මුදල් ගිණුම අපිට හර කරන්න සිද්ධ වෙනවා. ඇයි ඒ ව්‍යාපාරයේ මුදල් වැඩි වෙන නිසා. වත්කමක් වැඩිවීම අපි හර කිරීමෙන් තමයි පිළිබිඹු කරන්නේ ගිණුම් වල. අපි ඒක හර කරනවා. ඒ වගේම මේ 80000 යෙදවීම මත සමීරගේ ව්‍යාපාරයේ තියෙන අයිතිය ඉහළ යන නිසා සමීරගේ ප්‍රාග්ධන ගිණුමත් අපි බැර කරලා ඒක වැඩි කරනවා. පැහැදිලිද? අපි බලමු අපේ දෙවන ගණදෙනුව මොකක්ද කියලා. දෙවන ගණදෙනුවේදී සිද්ධ වෙන්නේ මේ තියෙන ව්‍යාපාරයේ මුදල් පොත විකුණුම් කියලා රුපියල් 60000ක් වැඩි වෙනවා. එමනම් මොකද්ද මේකට අදාළ අනිත් ගිණුම? අපි දන්නවා මුදල් පොතට මුදල් ලැබෙන්නේ විකුණුම් කියලා. එහෙමනම් මේ විකුණුම් කියන නමින් තමයි අපි අනෙක් ගිණුම ආරම්භ කරන්න ඕන. එහෙමනම් අපි අනෙක් ගිණුම මේ විදිහට ආරම්භ කරමු. මොකද්ද? විකුණුම් කියලා. විකුණුම් ගිණුම. දිනය කවද්ද? 6 වෙනිදා. ජනවාරි 6. ජනවාරි මාසේ 6. මුදල් තමයි ව්‍යාපාරයට ලැබෙන්නේ. වටිනාකම කීයද? රුපියල් 60000යි. මෙන්න අනෙකුත් ගණදෙනුව අපි ගිණුම් ගත කරා. විකුණුම් ගිණුම 60000ක් බැර කරලා තියෙනවා දකුණු පැත්තෙන්. ඇයි ඒ? ආදායමක් වැඩිවීමක් සිද්ධ වෙලා. ආදායමක් වැඩි වෙනවා කියලා කියන්නේ ආදායම් ගිණුම බැර කිරීමක් සිද්ධ කරනවා. වත්කමක් වැඩි වෙන නිසා මුදල් කියන වත්කම වැඩි වෙන නිසා මුදල් ගිණුම අපි හර කරලා තිනවා රුපියල් 60000. පැහැදිලිද? අපි බලමු ඊළඟ ගණදෙනුව මොකක්ද කියලා. බැංකු ණය ගිණුම. බැංකුවෙන් මුදල් ලැබෙනවා රුපියල් ලක්ෂයක්. එතකොට ඒක අපි ගන්නෙ කුමන ආකාරයෙන්ද? බැංකුවේ ණයක් තමයි අපි අරන් තියෙන්නේ. එහෙමනම් අනිවාර්යයෙන්ම වගකීමක් ඇති වෙනවා ව්‍යාපාරයේ. වගකීම් ගිණුමක් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. කීයක්ද? බලමු.
රුපියල් ලක්ෂයක 7 වෙනිදා තමයි මේක සිද්ධ වෙන්නේ. 1.7 මොකද්ද මේක? බැංකු ණය. මුදල් ගිණුමට තමයි මේක මුදල් ලැබෙන්නේ. හර වෙන ගිණුම මුදල් ගිණුම. එහෙමනම් අගය රුපියල් ලක්ෂයයි. රුපියල් ලක්ෂයකින් අපි බැංකු ණය ගිණුම එහෙම නැත්නම් වගකීම් ගිණුම වැඩි කරා. ඊට පස්සේ අපි වත්කම් ගිණුම අපි හර කිරීමක් සිද්ධ කරා. අපි බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. අපි බලමු මුදල් පොතේ අපි දැන් හඳුනාගත්ත ගනුදෙනු කීපයක් තියෙනවා. මේක කරා මේකත් හරි. පොලි ආදායම් රුපියල් 12000ක් අපිට ලැබෙනවා. එහෙමනම් පොලි ආදායම් කියලා කියන්නේ ව්‍යාපාරයට වාසියක්, ව්‍යාපාරයට ආදායමක් ලැබිලා. එhmenan අපි ආදායම් කියන එක අපි දන්නවා කොතනද දෙන්නේ අපේ ගිණුම් රීතිවල වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. මේ මැද තියෙන එකක්. ආදායමක් වැඩි වෙනවා කියලා කියන්නේ බැර කරන්න ඕන. එහෙමනම් අපි ආදායම් ගිණුමක් ආරම්භ කරමු. පොලි ආදායම් ගිණුම. පොලි ආදායම් ගිණුම පොලි ආදායම් ගිණුම. දැන් අපි බලමු කීයක්ද අපිට පොලිය ලැබෙන්නේ කියලා. 1.27 වෙනිදා පොලි ආදායම රුපියල් 12000යි. 1.27 මුදල් අනිත් ගිණුම මුදලින් ලැබිලා තියෙනවා. මුදල් පොතේ තමයි ඒක තියෙන්නේ. ප්‍රමාණය රුපියල් 12000යි. එහෙනම් බැර සටහන මෙතන තියෙනවා. හර සටහන එතන තියෙනවා. හර බැර දිත්ත සටහන් න්‍යාය අනුව අපි නිවැරදිව සකස් කරලා තියෙනවා. හොඳයි අපි බලමු එහෙනම් ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. ණය ගැති ගිණුම රුපියල් 4000යි. ණය ගැතියෝ කියලා කියන්නේ මොකද්ද? භාණ්ඩ විකුණනකොට මුදල් ලැබෙන්නේ නැත්නම් අපි తాවකාලිකව ණය ගැති ගිණුමක් ආරම්භ කරනවා. ඒ කියන්නේ අපිට ව්‍යාපාරයට තාම මුදල් ලැබිලා නැහැ. తాවකාලිකව මේ ගනුදෙනුකරු අපේ ව්‍යාපාරයට ණයයි. ව්‍යාපාරයට ණය නිසා අපි ආරම්භ කරන ගිණුමට අපි කියලා කියන්නේ මොකද්ද? ණය ගැති ගිණුම කියලා. එතකොට ණය ගැති ගිණුම කියලා කියන්නේ කුමන වර්ගයේ ගිණුමක්ද? ණය ගැති ගිණුම. ණය ගැතියෝ කියලා කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. ඇයි මේක නිකන් මුදල් වගේ තමයි. හරි අපිට වාසියක් මේක අපිට මෙයා ගෙවනකොට මොකද සිද්ධ වෙන්නේ? මේ ණය ගැතියෝ නැති වෙලා ව්‍යාපාරයට මුදල් එකතු වෙනවා. ඒක හන්ද මේක වත්කමක්. අපි උපයපු ආදායමක් හා සමානයි මේක. හරි ඒක හන්ද ඒක අපි දාන්නේ විකුණනකොට දෙන ආදායම අපි කොතනටද යන්නේ? විකුණුම් ගිණුමට තමයි අපි දාන්නේ. එහෙමනම් භාණ්ඩේ විකුණන වෙලාවේ දිත්ත සටහන තමයි මොකද්ද කරන්නේ? ණය ගැති ගිණුම අපි හර කරලා විකුණුම් ගිණුම බැර කරනවා. ඒක තමයි දිත්ත සටහන. නමුත් මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? මේ ගණදෙනුවේදී මොකද්ද සිද්ධ වෙන්නේ? ණය ගැති ගිණුම කියලා මුදල් ගිණුමට හර වෙලා තියෙනවා. මුදල් වැඩි වෙලා තියෙනවා. එහෙමනම් මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? ණය ගැතියෝ මුදල් ගෙවලා. එහෙමනම් ණය ගැති කියන වත්කමේ අර මූලික ස්වරූපය නෙමෙයි තියෙන්නේ. එයා මුලින්ම ණයට භාණ්ඩ අරගෙන ව්‍යාපාරයෙන් දැන් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? රුපියල් 4000ක් ණය ගෙවලා ජනවාරි මාසේ 30. එහෙනම් මේකේ අනෙකුත් පාදේ අපිට හම්බ වෙන්නේ මුදල් පොතේ නිසා මම හිතන්නේ රුපියල් 4000යිනේ අපේ වටිනාකම ගනුදෙනුවේ. කහන්ද 4000කින් තමයි අපි මේ ගිණුම බැර කරන්නේ. දැන් අපි දැක්ක නැති දේ තමයි මෙන්න මේක. ණයට විකුණපු අවස්ථාවේ
විකුණුම් ගිණුම බැර කරලා මේ ගිණුම හර කරන්න ඇති මේ විකුණපු මුදලෙන්. රුපියල් 4000ක භාණ්ඩ විකුණුවා නම් 4000ක් කලින් හර කරලා තියෙන්න ඇති. නමුත් මේ අපිට මේ පවතින ව්‍යාපාරයක එක්තරා දවසක තියෙන ගිණුමක් තමයි අපිට මේ නිරූපණය කරලා තියෙන්නේ මේ අභ්‍යාසය කරන්නේ. එhmenan මේ ගණදිනුව මොකක්ද කියලා අපි කිව්වා. මේක ලියනවා නම් මෙහෙම අපිට තියෙන්නේ ඒ ගණදිනුවේ විස්තරයේ විදිහට අපි දැන් අනිකුත් ගණදිනු ටිකත් ඒ විදිහට ලිව්වේ නෑ. නමුත් මම ඔයගොල්ලන්ට කිව්වා අපේ කියන්නේ මේකේ ගණදිනු ටික මොකක්ද කියලා එකින් එක ලියන්න කියලා. හරි? එතකොට මේ පිළිවෙලට ලියාගෙන යන්න ඕන. නමුත් අපි ඒක ලියන්නේ නැතුව දැන් අපි මේ දවසේ ගත්තොත් එහෙම මොකද්ද සිද්ධ වෙන්නේ? මේක දිනේ කවද්ද? 1:30. 1:30 අපි මේක ලියමු. 1:30 මේක ලිව්වොත් එහෙම ණය ගැතියන් රුපියල් 4000ක් මුදල් ගෙවීම. මේ ගණදිනුව එක. පැහැදිලිද? හරි. අපි බලමු අපිට තියෙන ඊළඟ ගණදිනුව මොකක්ද කියලා. දැන් අපි හර පැත්තේ ගණදිනු ටික අපි සියල්ල හඳුනගත්තා. දැන් අපිට තියෙන්නේ මුදල් පොතේ බැර පැත්තේ ගණදිනු ටික හඳුනගන්න. හරි? එතකොට ජනවාරි මාසේ 9 වෙනිදා ගැනුම් ගිණුම කියලා රුපියල් 50000ක්. අපි දන්නවනේ ගිණුම් වල ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම තමයි අපි පෙන්වන්නේ. හරබැර කියන එකේ විස්තරයේ විදිහට. එhmenan අපි දන්නවා මේ 50000 කියන ගිණුමේ අනෙකුත් පාදේ මොකද්ද? ගැනුම් ගිණුම කියන එක. එhmenan අපි මේ ගිණුම අපිට නිරූපණය කරන්න කිව්වොත් එහෙම බලන්න අපි ගැනුම් ගිණුමක් හදලා තියනවද කියලා? තාම නැහැ. තාම නැති නිසා අපිට සිද්ධ වෙනවා මේකට ගැනුම් ගිණුමක් අපිට ආරම්භ කරන්න. මේ විදිහට තමයි අපිට පුළුවන් මේ ගණදිනුවේ අනෙකුත් ගිණුම සටහන් කරන්න. මොකක්ද ඒක? ගැනුම් ගිණුම. දැන් හොඳින් කල්පනා කරන්න මොකද්ද මේ ගණදිනුව කියලා. මුදල් පොත බැර වෙලා තියෙන්නේ. මුදල් පොත බැර වෙනවා කියලා කියන්නේ මොකද්ද? මුදල් භාවිතා කරනවා. මුදල් අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. කීයකින්ද? රුපියල් 50000කින් ජනවාරි මාසේ 9 වෙනිදා. එහෙම නේද? එහෙමනම් ජනවාරි මාසේ 9 වෙනිදා එහෙනම් මේකේ අනෙකුත් පාදේ තමයි මුදල් පොත බැර වෙලා තියෙන නිසා ජනවාරි 9 වෙනිදා මුදල් කියලා අනෙකුත් ගිණුමේ නමින් තමයි අපිට මේ ගණදිනුවේ වටිනාකම අපිට සටහන් කරන්න වෙන්නේ. ගණදිනුවේ වටිනාකම කීයද? රුපියල් 50000යි. හරි? එහෙමනම් වටිනාකම රුපියල් 50000ක් විදිහට අපි මෙතන සටහන් කරනවා. 50000යි. ඒ කියන්නේ මුදල් දීලා රුපියල් 50000ක භාණ්ඩ අරන් තියනවා ජනවාරි මාසේ 9 වෙනිදා. ඒක හන්ද අපි මේ ගණදිනුවේ විස්තරය ලිව්වොත් එහෙම ජනවාරි 9 මේ පැත්තට එනවනේ කොතන හරි. ජනවාරි 9 රුපියල් 50000ක් වටිනා භාණ්ඩ අපි වට කියන්නේ තොග කියලා. භාණ්ඩ තොග මිලට ගැනීම. ණයට නෙමෙයි. මිලට ගැනීම. ඒක හන්ද තමයි මුදල් පොත ඒ දවසේ බැර වෙලා තියෙන්නේ. පැහැදිලි. හරි. අපි බලමු තවත් ගණදෙනුවක් මේකේ අපිට හඳුනා ගන්න පුළුවන්ද කියලා. මොකද්ද ගණදෙනුව? මෙන්න මේ උපකරණ ගිණුම. අපි දැන් මේකත් හරි. අපි දැන් බලමු උපකරණ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මොකද්ද? දිනේ ජනවාරි 12 වෙනිදා උපකරණ කියන ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම දීලා තියෙනවා. ඒ කියන්නේ මේක මොකද්ද සිද්ධ වෙන්නේ මේ දවසේදී මෙන්න මේ විදිහට උපකරණ කියන ගිණුමක්
මේක ගිණුම අපිට පෙන්වන්න කිව්වොත් අපි මේ විදිහට උපකරණ ගිණුමක් ආරම්භ කරන්න වෙනවා ලෙජරේ. උපකරණ ගිණුම. හරි. උපකරණ කියලා කියන්නේ වත්කමක්. ව්‍යාපාරයට වත්කමක් එනවා. වත්කමක් වැඩි වෙනවා කියලා කියන්නේ හරවීමක් තමයි සිද්ධ වෙන්නේ. හරවීම අපි පෙන්වන්නේ බැර විදිහට රුපියල් 80000ක්. මුදලට මුදල් ගෙවලා තියෙන නිසා අපි මුදල් කියලා තමයි අපි මේ විස්තරේ දාන්නේ දවස් ජනවාරි 12. හරි? එමනම් මේ තියෙන ගණිතයේ අනිකුත් පාදේ. එතකොට මේකේ විස්තරය අපි ලියනවා නම් අපිට සිද්ධ වෙන්නේ රුපියල් කීයක්ද 80000ක උපකරණ ජනවාරි මාසේ අපි දිනේ අපි තියමු රුපියල් 80000ක් වටිනා උපකරණ මිලට ගැනීම. ඕගොල්ලෝ මේ අභ්‍යාසය කරනවා නම් මේ දින ටික හරියට පිළිවෙලට තමයි මේකේ දාන්න ඕන. ඒ ගනුදෙනු සිද්ධ වෙන දවස අනුව තමයි මේ ගනුදෙනුව අපි විස්තර කරන්න ඕන. හරි? එමනම් අපි බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. ඊළඟ ගනුදෙනුව සිද්ධ වෙන්නේ ජනවාරි මාසයේ 15 වෙනිදා විදුලි වියදම් කියලා රුපියල් 10000ක් දරනවා. එහෙමනම් අපි ගිණුම තමයි මොකද්ද? වියදමක්. වියදමක් කියන්නේ අපි දන්නවා විදුලි ගිණුම වියදමක් කියන්නේ හර. වියදම් හර. අපේ විත්ත සටහන් න්‍යාය අනුව වියදමක් අපි හඳුනාගන්නේ හර විදිහට. ඒක නිසා වියදම් ගිණුම අපි රුපියල් 10000කින් හර කළ යුතුයි. ඒ වගේම මුදල් ගිණුම රුපියල් 10000කින් වැය කරන්න ඕන. එතකොට මේකේ විස්තරයේ විදිහට ලියන්නේ ජනවාරි මාසයේ 15 වෙනි දින ව්‍යාපාරයේ විසින් විදුලි බිල ගෙවීම රුපියල් 10000යි. හරි නේද? හරි. එhmenan අපි බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. ආයෝජන ගිණුම රුපියල් 40000යි. අන්න අලුත් වචනයක්. අපිට පළවෙනි සැරේට මම හිතන්නේ ඒක හම්බුනේ. කලින් අපි කියලා තියෙනවා ආයෝජන කියන්නේ මොකක්ද කියලා. රුපියල් 40000 මේ මුදල් පොතේ ආයෝජනය කියලා මුදල් ගිණුමේ දාලා තියෙනවා. ආයෝජනය කියන්නේ ව්‍යාපාරයක් විසින් තවත් මොකක් හරි ව්‍යාපෘතියක මුදල් යෙදවීමක්. හරියට අර දැන් අපි හිතුවොත් එහෙම මෙහෙම මේ ස්ථාවර තැන්පතුවක දානවා කියලා. ඒකත් ආයෝජනයක් තමයි එක්තරා විදිහක. නමුත් මේක ස්ථාවර තැන්පතුවක්ම නෙමෙයි. මේ ව්‍යාපාරයට පුළුවන් තවත් මොනවා හරි ව්‍යාපාරයට ආයෝජනය ව්‍යාපාරයට ලාභයක් ලැබෙන ව්‍යාපෘතියක ආයෝජනය කරන්න. ඒවට අපි ව්‍යාපාරයේ ගණකාධිකරණයේදී අපි කියන්නේ ආයෝජන කියලා. උදාහරණයක් විදිහට මොකක් හරි සමාගමක අපි කොටස් මිලදී ගන්නවා. අපිට පුළුවන් අපේ ව්‍යාපාරයට පුළුවන් බැංකුවක කොටස් මිලදී ගන්න. ඒ කියන්නේ ලාභ ලැබීමේ පරමාර්ථයෙන්. එතකොට ඒකට අපි කියන්නේ ආයෝජනයක් කියලා. ඒකන්ද මේ වචනේ මතක තියාගන්න. එහෙමනම් මේකේ ගිණුම තමයි ආයෝජන ගිණුම. ආයෝජන කියලා කියන්නේ වත්කම් ස්වභාවයේ ගිණුමක්. ඒක නිසා ආයෝජන ගිණුම රුපියල් 40000ක් අපිට මුදල් කියලා අපිට ආයෝජන ගිණුම හර කරනවා මුදල් පොත බැර කරනවා. මේකේ විස්තරයේ විදිහට ලියන්න ඕන ජනවාරි මාසයේ 18 වෙනි දින ව්‍යාපාරයේ විසින් රුපියල් 40000ක මුදලක් ආයෝජනය කිරීම. හරි? අපි බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා මුදල් පොතේ හැටියට. බැංකු ණය පොලි අන්න දැක්කද? ඉස්සෙල්ලා අපිට හම්බුණා මොන පොලිද? පොලි ආදායම්. දැන් මේක මොකද්ද? මේක බැංකු ණය පොලි. බැංකු ණයට ගෙවන පොලිය මොකද්ද? අනිවාර්යෙන් මේක වියදමක්. පොලි කියලා කියන්නේ ව්‍යාපාරයට වියදමක් දරුවනේ. හරි? ඒක නිසා ඒක හර ගිණුමක් හැම වෙලේම. පොලි ගිණුම, පොලි වියදම් ගිණුම
ලැබෙන දෙයක් නෙමෙයි. හරි? එහෙමනම් ඒක අපිට හර කරන්න සිද්ධ වෙනවා රුපියල් 10000කින්. ඇයි මුදල් පොතේ බැර වෙනවා කියලා කියන්නේ මුදල් අයින් වෙලා. ඒ කියන්නේ බැංකුවක ණයක් ගත්තොත් එහෙම පොලී ගෙවන්න අපිට ව්‍යාපාරයේ ලාච්චියෙන් සල්ලි අරගෙන බැංකුවට දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒක වියදමක්. එහෙමනම් ඒක ලාභය අලාභය ගණනය කරනකොට අඩු කරන්න ඕන දෙයක්. එහෙමනම් මුදල් කියලා නම් මේ ගණදිනුවේ විස්තරය තමයි ජනවාරි 22 වෙනි දින බැංකු ණය පොලී ගෙවීම රුපියල් 10000යි. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ බැංකු ණය පොලී විතරක් නෙමෙයි බැංකු ණයෙන් කොටසකුත් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක හන්ද මේකෙදි දීලා තියෙන්නේ පොලී විතරක් ගෙවනවා කියලා. ඒක හන්ද අපි ඒව ගන්න දෙනවා. ඒ විදිහටම අපි සටහන් කරා. හරි? නමුත් මේකේ බැංකු ණයක් කොටසක් ගෙවුවා නම් එහෙම ණය ගිණුම කියලා එකක් අපේ තිබ්බා බැංකු ණය ගිණුම. ඒක තමයි අපි හර කරන්නේ මේ අවස්ථාවේදී. නමුත් මේ අවස්ථාවේදී ඒක දීලා නැහැ. හරි? අපේ අවසාන ගණදෙනුව මොකද්ද? ණය හිමියන්ට රුපියල් 5000ක් මුදල් පියවනවා. මං හිතන්නේ අපේ තිබ්බ ණය හිමි ගිණුමක්. ණය හිමි ගිණුමක් අපි ආරම්භ කරා කියලා තමයි මට මතක තියෙන්නේ. නෑ. ණය හිමි ගිණුමක් අපි තාම ආරම්භ කරලා නැහැ. හරි? ඒක නිසා අපිට සිද්ධ වෙනවා ණය හිමියෝ කියලා ගිණුමක් ආරම්භ කරන්න. ණය හිමියෝ. ණය හිමියන්ට රුපියල් 5000ක් ගෙවනවා කියලා කියන්නේ වගකීමක් අඩුවීමක් මුදල්. එතකොට ඒකේ ගණදිනුවේ අනිත් ගිණුම මේ විදිහට තමයි අපි පෙන්වන්නේ. එතකොට මේකට අදාළ අනිත් ඒ ගෙවීම සිද්ධ වෙන්නේ මුදල් පොතෙන් නිසා රුපියල් 5000ක් මුදල් පොතෙන් බැර වෙලා තියෙනවා. හොඳයි දුවලා පුතාලා. අපි chapters 6කින් අපි සාකච්ඡා කරේ අපේ 6 වෙනි පාඩම. මොකද්ද? ගණදෙනු වල ද්විත්ව බලපෑම. හරි? අපි පොඩි සමාලෝචනයක් කරොත් එහෙම අපි මේ පාඩමේදී කතා කරපු වැදගත් කරුණු මොනවද කියලා. අපි පස්වෙනි පාඩමේදී ඉගෙනගත්ත ගිණුම් කරන සමීකරණය මොකද්ද? ව්‍යාපාරයක වත්කම් සමානයි වගකීම් එකතු කිරීම හිමිකම් කියලා තමයි අපි මූලික ගිණුම් කරන සමීකරණය අපි ගොඩනැගුවේ. එතකොට ව්‍යාපාරයක සිද්ධ වෙන ඕනම ගණදෙනුවක් මේ ගිණුම් කරන සමීකරණය අනුව ද්විත්ව බලපෑමකට යටත් වෙන බවත් ඒක ගිණුම් කරන්නේ සමීකරණයේ තුල අපිට ඒ ගණදෙනුව ඒකට අදාළ ඒ ගණදෙනුව නිසා සිදුවන වෙනස්කම් ඒකෙන් වන බලපෑම වත්කම් වලට වෙන වෙනස වගකීම් වලට වෙන වෙනස හිමිකම් වලට වෙන වෙනස අපි ඒක මේ ගිණුම් කරන සමීකරණය තුල අපි හඳුනා ගන්න ඉගෙන ගත්තා. එතකොට අපි දැනගත්තා මේ ගිණුම් කරන සමීකරණයත් එක්ක ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට ගිණුම් තොරතුරු දෙන්න සුදුසු ක්‍රමයක් නෙමෙයි ගිණුම් කරන සමීකරණය අනුව ගණදෙනු මේ විදිහට වාර්තාකරණය කරොත්. ඉතින් එක්තරා කාලයක් වෙනකල් මේක ගැටලුවක් වෙලා තිබ්බා. නමුත් අපේ ගණිතඥයෙක් වන ලූකා පැසියෝලි පියතුමන් විසින් ලෝකයට හොයාගත්ත ඉතාමත් වැදගත් සොයා ගැනීමක් තමයි මේ ද්විත්ව සටහන් න්‍යාය. අපිට අර තිබ්බ ගැටලුවට හොඳම විසඳුමක් අපිට ලැබුණා මේ ගණදෙනුවක සිද්ධ වෙන ද්විත්ව බලපෑම. ඒ කියන්නේ වත්කමක අයිතිය සහ හිමිකාරත්වය ව්‍යාපාරය තුල පෙන්වන්න ඕන කියන අවශ්‍යතාවය ඒ මත තමයි මේ ව්‍යාපාරවල ගිණුම් සකස් කිරීම ගොඩනගන්නේ. ඒ අනුව තමයි ව්‍යාපාරයක් විසින් ගිණුම් ප්‍රකාශ පිළියෙල කරන්නේ. ආදායම් වියදම් ගිණුම එහෙම නැත්නම් ලාභ ගිණුම, ශේෂපත්‍රය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය මේ ආදී වශයෙන් ව්‍යාපාරයේ පිළිබඳ තියෙන මූල්‍ය තොරතුරු අපිට ඇල්මැති පාර්ශවයන්ට දෙන්න ක්‍රමයක් හොයාගත්තා. ඒක සකස් කරන්න උපකාර වන මේ ක්‍රමවේදය ද්විත්ව සටහන් න්‍යාය අනුව ඕනම ගණදෙනුවක තොරතුරු සකස් කිරීමේ ක්‍රමය තමයි අපි මේ ද්විත්ව සටහන් න්‍යායෙන් අපි ආවරණය කරේ.
ඒ අනුව අපි දන්නවා ඕනම ගණදෙනුවක් අපිට සාරාංශ කරන්න පුළුවන් ගණදෙනු වර්ග 5කට. මොනවද ඒ? ව්‍යාපාරයේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එතකොට මේ පස්වැදෑරුම් ගණදෙනු වර්ග 5 තුල අපිට ඕනම ගණදෙනුවක් වර්ග කරන්න පුළුවන්. ඒ වගේම ඒවා ද්විත්ව සටහන් න්‍යායත් එක්ක අපිට ගිණුම් ගත කරන්න පුළුවන් කියලා අපි දැන් දැනගෙන ඉන්නේ. ඒ පිළිබඳ අභ්‍යාස රාශියක් අපි කරා. එහෙමනම් අපිට දැන් ඊටමත් නිර්වුල් වූ දැනුමක් තියෙනවා මේ ද්විත්ව සටහන් න්‍යායත් එක්ක ව්‍යාපාරික ගණදෙනු කොහොමද සකස් කරන්නේ කියලා. ඒකට අපිට සිලබස් එකේ තියෙන්නේ මෙන්න මේ කොටස් ටික තමයි ආවරණය කරන්න. ඒක නිසා මම අපේ දුවදරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ අභ්‍යාස වඩාත් කරලා අපිට තවදුරටත් මේ පිළිබඳ අපේ දැනුම අපි තහවුරු කරන්න අපි උත්සාහ කරන්න ඕන. එහෙමනම් අපේ 6 වෙනි පාඩම මෙතකින් නිමා වෙනවා. අපි නැවත වතාවක් ඉක්මනටම හමු වෙමු අපේ 7 වන පාඩම් ඒකකය එනම් මූලික සටහන් පොත් පිළිබඳ මේ පාඩම සාකච්ඡා කරන්න.